කරන්න කියා මම ආරාධනා කරනවා කෙනට්ට ස්වාමීන් වහන්සේගේ වචනෙන් යාඥා කරන්න කියලා. Hallelujah. අපිට බොහෝසේ ප්‍රේම කරන්න ආපු අපගේ ස්වාමී වූ යේසුස් සමිදානනි මේ රාත්‍රියේ අපි ඔබ වහන්සේගේ පාදපාමුලට ඇවිල්ලා ඔබ වහන්සේගේ නාමයෙන් අපි එක්ක රැස් වෙලා සිටින මොහොතේ පියාණනි අපි කෙනෙකුගේ ජීවිත ආත්මවලට ඔබ වහන්සේ අද දවසේ ඇතුළුව මැනව ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය මේ වෙලාවේ බාර කරන ඔබගේ දේවානුභාවයෙන් දුන්න මුළු ලියවිල්ල ස්වාමී ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලට යටත් කරනවා. ඔබ වහන්සේගේ වචනය ගෙනෙන්නා උදාසයව බාර කරනවා. ඔබ වහන්සේගේ ලේ වලින් ශුද්ධාත්මෙන් ආලේප කළ මැනව ඔබ වහන්සේගේ වචනය ස්වාමීනි අපේ ජීවිත තුල ඵලදරන පිණිස ඵල පවතින පිණිස අපට ආශිර්වාද කළ මැනව සියල්ල ගෞරවේද මහිමේද ස්වාමී ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට හිමි වේවා. ආමෙන්. හොඳයි මෙහිට ගොඩක් ලොකු වර්ෂාවක්. ඉතින් මම ඒ මැදිය තමයි ඔබට ආත්මයන් වහන්සේ තුල කතා කරන්නේ කමක් නැහැ. අද මේ මහිමය ගැන කතා කරන්නේ ස්වාමීන් වහන්සේගේ වචනෙන්. විශේෂම ගීතාවලියේ 45 වෙනි පරිච්ඡේදය තුල. යහපත් කාරණකින් මාගේ සිත ඉතිරියයි මම රජුරන් සඳහා කවි කියමි මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ. ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක ඔබගේ තුල්වන අනුග්‍රහය වගුරවන ලද්දේ. ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක ඔබගේ තුල්වන අනුග්‍රහය වගුරවන ලද්දේ. හරි. එතන මෙතෙන්දී අපිට පැහැදිලි පේන දෙයක් තමයි you are the most excellent of man and you are the most excellent of man. ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක. මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක. ඉතින් ඇත්තරම මේක මේ වචනේ අපි දිහා බලනකොට අපිට පේන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්න මෙතෙන්දී. ඒ මොකද අපි තවදුරටත් මේ ගීතාවලියේ ඒ 45 අපි දෙවෙනි පරිච්ඡේදයෙන් බැලුවාම එබැවින් දෙවියන් වහන්සේ ඔබට සදාකාලයටම ආශිර්වාද කළසේක බලවන්තයන්නි ඔබගේ තේජස හා මහිමේ නැමැති කඩුව ඉඟටියේ බැඳගත් මැනව. සැබෑකමත් මොලොක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා සූකීය මහිමේ යුක්තව ජය රතින් වැඩියේ මැනව. In your majesty ride forth victoriously. අපි දන්නවා ඒ ක්‍රිස්තුස් වහන්සේට ලියවිලි සෝදිසි කළ බැලුවොත් උන්වහන්සේගේ දෙවන පැමිණීම in your majesty ride forth victory. ඒ ජයග්‍රහණය සඳහා එනවා කනන් වහන්සේ. right? සූකී මහිමේ යුක්තව ජය රතින් වැඩිය මැනව. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක. දැන් සමහර බයිබල් අය හිතනවා මේක මේ දාවිද් රජතුමාට ලියලා තියෙන කියලා නෑ. මෙතන ඊටාත්ම පැහැදිලිවම කියනවා බලවන්තයාණනි ඔබගේ තේජස සහ මහිමේ නැමැති කඩුව. ඒ කියන්නේ අපි දන්නවා දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ සදා කාලයටම ආශිර්වාද කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේගේ ලස්සන අලංකාරය most excellent මේ excellent කියන වචනේ most excellent කියන්නේ මහිමාන්විතයි තේජාන්විතයි අපි කියනවානේ මහිමෙන් පිරීලා තියෙනවා. දැන් උන්වහන්සේගේ මහිමේ කියන අලංකාරය විතරක් නෙවෙයි දේවත්වය උන්වහන්සේ ගැලුම්කාරකම මිදුම්කාරකම මැවුම්කාරකම ස්වාමීන් වහන්සේගේ වචනේ උන්වහන්සේව වර්ණනා කරලා තියෙන එකීමොකි නෙකී හැම දෙයක්ම මේ කියන්නේ මේ excellent කියන වචනේ අපිට beautiful කියන්න තිබුණානේ. ඇයි අපි beautiful කියන්න නැතුව දාන්නේ? දැන් beautiful කිව්වොත් ඒක සමහර විට දැන් ඊට වඩා ලස්සන දෙයක් දැක්කොත් අපි හිතමු අපිට කියන්න පුළුවන් Aishwarya Rai is very beautiful than Priyanka Chopra. Priyanka Chopraට වැඩිය Aishwarya Rai beautiful කියලා අපිට කියන්න පුළුවන්.
හැබැයි ඓශ්වර්යයට වැඩිය අපි තව කවුරු හරි ලස්සන කෙනෙක් දැක්කොත් අපිට කියන්න පුළුවන් ජැක්ලින් කියලා. Jacqueline is beautiful than Aishwarya Rai. එසා මේ ලස්සන කියන එක වෙනස් වෙනවා. හැබැයි කිසි කෙනෙකුට සමාන කරන්න බැරි අලංකාරත්වයේ මහිමාශ්‍රීය තමයි excellent කියන වචනේ පාවිච්චි කරන්නේ. excellent කියන්නේ ඒක වර්ණනා කරන්න පුළුවන් ඊටාම ඉහළම වචනයක්. the most excellent. ස්වාමීන් වහන්සේගේ වචනේ කියන ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වැඩිය රුව ඇතිසේක. ඔන්න එක තැනක. තව තැනක අපිට පේනවා ක්‍රිස්තුස් වහන්සේ ගැන තව ලියවිල්ලේ අපි දිවසිවර යෙසායාගේ පොතේ 52ට යනකොට 52:14 කියනවා උන්වහන්සේගේ පෙනීම කිසි මිනිසෙකුට උන්වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා අවලක්ෂණව තිබුණු බැවින් බොහෝ දෙනෙක් උන්වහන්සේ නිසා විස්මපත් වුණා කියලා. His appearance was so disfigured beyond that of any man. හැම මිනිසෙකුට වැඩිය උන්වහන්සේගේ රූපය පෙනීම අවලක්ෂණව තිබුණා. දැන් ක්‍රිස්තුස් වහන්සේ ලෝකෙට එන්න කලින් දිවසිවර යෙසාය අනාගත වක්තතුමා කියන්නේ ක්‍රිස්තු පූර්වනික 750 දී වගේ දිවසිවරතුමා හිටියේ. ශුද්ධාත්මෙන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපේ පොළොවට ආව ස්වරූපේ පෙන්නනවා. පුදුම කියන්නේ අවලස්සන පෙනීමක් තිබුණේ. දැන් ඒක තවදුරටත් අපි 53 යෙසාය 53 2 සහ 3 බැලුවොත් උන්වහන්සේට රෝමත් සෝබනකමවත් නැත. අප විසින් උන්වහන්සේ දකින්න විට උන්වහන්සේ කරේ ආශා වීමට ලක්ෂණකමක්ද නැත. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබුසේක. He had no beauty or majesty to attract us to him. Nothing in his appearance that we should desire him. දැන් ඔබට හිතේ දැන් මේක හරි පරස්පරයිනේ. අපි කලින් වචනෙට ගියාපුවාම මනුෂ්‍ය පුත්‍රයන්ට වැඩිය ඔබ වහන්සේ රූපශ්‍රීයයි. හරිද? එහෙම කිව්වොත් දැන් මෙතන කියනවා උන්වහන්සේගේ පෙනීම සියලු මනුෂ්‍යයන්ට වඩා අවලක්ෂණව තිබුණා කියලා. ඉතින් මේක නිකන් අර බයිබලයේ සෝදිසි කරලා බලන අයට නිකන් එකපාරට මේක ගැලපෙන්නේ නැහැ. මේ දෙක නිකන් ඩිෆරන්ට්. මේ දෙක නිකන් පරස්පර විරෝධී වගේ. සමහර අය මේක පටල ගන්න එක මම ඔබට කිව්වේ. හරිද? හරි. නමුත් අපි මේ ගැටලුව ශුද්ධාත්මයන් වහන්සේ ඔබට විසඳලා දෙවි. අපි බලමු ඊළඟ පදයට ගිහිල්ලා ඇයි යේසුස් වහන්සේ එබඳු ආකාරයට උප්පත්තියක් ලැබෙද්දී මිනිස්සු සුළු කරන තරමට මොකද ඊශ්‍රායලි මිනිස්සු සමහර හිතන්නේ මෙෂියා කියන්නේ හරි රූප ස්වභාවයෙන් ඉන්න ඕන ජව සම්පන්න ගට්ස් තියෙන කට්ස් තියෙන අර ආනෝල් නිකන් ශ්වාසනයක වගේ රූපයක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ තුලින්. හැබැයි ඒක තිබුණ නැති නිසා උන්වහන්සේ ගැන බාධා වුණා බොහෝ අය. හැබැයි පාවුලුතුමා තුලින් ශුද්ධාත්මයන් වහන්සේ අපිට පිලිප්පි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 6 සහ 8 සෝදිස් කළ බැලුවොත් පිලිප්පි 2:6-8 කියනවා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරන සේක්. Who being in very nature God. Right? දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටි වූ වස්තුවක් වයි නොසිතා ඒ ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මිනිසෙකුගේ සමානත්වයට පැමිණි සේක. දැන් බලන්න ස්වාමීන් වහන්සේගේ වචනය හරි ලස්සනට මේක පාවිච්චි කරනවා නේ. කොහොමද කියන්නේ අර උන්වහන්සේ අපි සෝදිස් කළ බැලුවොත් සෙනෙවන්තේනේ විශේෂයෙන්ම who being in very nature God did not consider equality with God something to be grasped but made himself nothing, taking the very nature of a servant, being made in human likeness. උන්වහන්සේ මිනිසියෙකුට වැඩිය අර දෙවියන් වහන්සේගේ මහිමය නැත්නම් උන්වහන්සේගේ රූපාකාරය දරසේ. රූපේ ආකාරය දරසේ. ඔබ දන්නා මුළු විශ්වයේටම අපිට ඇහැට පේන ඇහැට නොපෙනෙන ඕනම දෙයකට
නිශ්චිත හැඩයක් තියෙනවා. එක එක හැඩ තියෙනවා. සමහර ඒවා රවුම් හැඩ, සමහර ඒවා හතරැස් හැඩ, සමහර ඒවා ත්‍රිකෝණාකාර, සමහර ඒවා ෂේප් එක මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. ඒකට ආවේනික විවිධ හැඩ තුල තියෙනවා. මම කියන්නේ මුළු විශ්වයේම ඇහැට පේන දේ ඉඳලා ඇහැට නොපෙනෙන දක්වාම කිසියම් හැඩයක් දරනකොට දෙවියන් වහන්සේ විතරක් හැඩයක් නැතුව ඉන්න බෑ. සියලුම හැඩ මැව්ව තැනන් වහන්සේ හැඩයක් නැතුව ඉන්න විදිහක් නෑ. එනිසා තමයි who being in very nature God did not consider equality with God. උන්වහන්සේ අර දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනවා. දෙවියන් වහන්සේට සමානව ඉන්න ඕනේ කියලා හිතන්නේ නැතුව ඒක අයින් කරලා දාසයෙක්ගේ ස්වරූපයට මිනිස්සෙගේ සමානත්වයට පැමිණියා කියලා. හොඳද? ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේම තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඒ රූපය දරනවා. හරිද? දැන් මේක තව ටිකක් අපි බැලුවොත් එහෙම ඔබට පේනවා මේ ඉතාමත් පැහැදිලිව මෙන්න මේ ආකාරයේ මේ මහිමාන්විත තැනන් වහන්සේ, මේ මහිමාන්විත තැනන් වහන්සේ තුල අපි ඉදිරියට ගියාම ස්වාමීන් වහන්සේගේ වචනේ උන්වහන්සේ මේ මහිමාශ්‍රිය, උන්වහන්සේගේ මහිමාශ්‍රිය අපි බලන්න යනවා කොයි ආකාරයේද කියන එක. තේරෙනවද? එතකොට මේ කාරණේ දිහා අපි බලනකොට විශේෂයෙන්ම ඔබට කියන්න කැමති තවත් ක්‍රිස්තුස් වහන්සේ ඒ උන්වහන්සේගේ මහිමයෙන්, දෙවියන් වහන්සේගේ මහිමයෙන් සිටිනසේක. විශේෂයෙන්ම මෙතෙන්දී අපි බලනවා මේ මහිමේ කොයි වගේද? ස්වාමීන් වහන්සේගේ මහිමේ කොයි ආකාරයේද? බයිබලයේ බොහෝ ස්ථානවල මේ දේව මහිමය ගැන සඳහන් මම ඒකෙන් දෙකක් විතර කතා කරන්නම්. ඒක තමයි එසකේල් පළවෙනි පරිච්ඡේදයේ 26 28. එසකේල් 1:26-28. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේ. එහි තුල වට කරින් උන්වහන්සේගේ ඉඟටිය වැනියෝ පෙනීමේ සිට ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිහෙන පිත්තල බැබලීමක් වගේ දුටිමි. උන්වහන්සේගේ ඉඟටිය වැනියෝ පෙනීමේ සිට පහළටත් ගිනි පෙනීමක් මෙන් මේ වටකර දීප්තිමත්කමක් දුටිමි. වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබුණ දේ දුන්නේ පෙනීම මෙන්නේ. මේ වනාහි ස්වාමින් වහන්සේගේ තේජසේ ස්වරූපේ පෙනීමේ. This was the appearance of the likeness of the glory of the Lord. ස්වාමින් වහන්සේගේ තේජසේ ස්වරූපේ. දැන් මේක එසකේල් තුමාට දර්ශනය වෙනවා. ඉතින් මේක මේ අපි දන්නවා ස්වාමින් වහන්සේ කියන්නේ කවුද කියලා. ඔබ අපි නවගියුත්සුමට ආපුවම ඇදහිල්ලේ වාක්‍යයක් අපි හැමෝටම ලැබිලා තියෙනවා. මම හැම දේශනාවක් වගේම ඒක මතක් කරන ඔබට රෝම 10:8-9 ඔබ දන්නවා කුමක් හින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටුව බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේ. That is the word of faith we are proclaiming. That is your confess with your mouth Jesus is Lord. ඔබ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ. එතකොට ඒ ක්‍රිස්තුස් වහන්සේගේ නැත්නම් මේ වනාහි ස්වාමින් වහන්සේගේ තේජසේ ස්වරූපේ පෙනීමයි. This was the appearance of the likeness of the glory of the Lord. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ නියම පෙනීම. ඔබට ඒ ගීතාවලිය පොතේ කිව්වේ කොහොමද? ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක. හරිද? Excellent. It is most excellent. ඒ කියන්නේ ඒ මහිමය අපිට කිසි කෙනෙකුට සමාන කරලා පෙන්වන්න බෑ. චර ප්‍රතිදීප්තිමත් ඉතාමත්ම ලස්සන අලංකාර ස්වාමින් වහන්සේගේ මහිමා අලංකාරය. ඉතින් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් මම හිතන්නේ ඒක ටිකක් මම මේක උපුටා ගත්තේ මේ YouTube එකට ගිහිල්ලා මේක මම හදපු එකක් හැම නෙවෙයි. ඉතින් ඒක මීටත් එදී අලංකාරය නමුත් අර එයාට පුළුවන් විදිහට මෙන්න මේ ආකාරයෙන්
හරි ලස්සනට මේ කේරුබයන් මත වීදුරු ආස්තරයක් මත ඒ තියෙන තොරතුරුත් එක්ක අර දේදුන්නේ පාට වගේ හරි අලංකාර ඒ ගිනිමය පෙනීමක් මැද ඉන්න ස්වරූපය සටහන් කරලා තියෙනවා. අපි තව දුරටත් ඒකට යමක් එකතු කරගමු. එලිදරව් පොතට ගියාට පස්සේ එලිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 2 සහ 3 එකෙනී මම ආත්මයන් වහන්සේ තුල සිටීමේ එවිට ස්වර්ගයේ සිංහාසනයක් තිබුණේය. ඒ සිංහාසනයේ එක්කෙනෙක් වැඩහුන්සේක. එහි වැඩහුන් තැනන් වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මණික් වලට සමානව සිටිසේක. සිංහාසනයේ අවට මරකතට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය. At once I was in the spirit. මම ශුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්නකොට මට ස්වර්ගය දැක්කා. මොකද්ද? සිංහාසනයක්. ඒක එක්කෙනෙක් වැඩ වාසය කරනවා. Right? ඉතින් a rainbow resembling an emerald circled the throne. emerald වගේ කියන්නේ මැණික් ලෝහිතං කියන්නේ මැණික් වලට emerald කියන ඒ කියන්නේ තාමත්ම මහි එක පුදුම ලස්සන මැණික්. මැණික් වල තාමත්ම වටින දිලිහෙන මැණික්ක තමයි ඔය emerald කියන ජාතිය ලෝහිතංක කියලා සිංහලෙන් කියනවා. ඒ මැණික් සියලු මැණික් වලට වැඩි ප්‍රතිදීප්තිමත් ලුමිනසි ගතිය වැඩි. ඒ කියන්නේ තාමත්ම brightness. ඉතින් උන්වහන්සේගේ පෙනීම එයාකාරයි. ඒ වැඩවුන් තැනන් වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික් වලට සමානව සිටියා. සූර්යකාන්ත මැණික් කියන්නේ මේ සූර්යා වගේ ඒක ප්‍රතිදීප්තිමත් සූර්යකාන්ත. ඒ මල් නෙමෙයි මැණික් වර්ගයක තියෙන සූර්යකාන්ත කියලා. ඉතින් මැණික් කරන කට්ටිය මේක දන්නවා. හරි. ඉතින් ඒකට ජැස්පර් කියලා කියන්නේ. අනිත් ඉතින් මේ වගේ හරි බබලනවා. හරි ලස්සනයි. දැන් ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේ අන්වසක් වුණා. ගෝලිය 3 දෙනෙක් දැක්කනේ මේක. පේදුරු දැක්කා. ඊට පස්සේ කවුද? යෝහාන් දැක්කා. යාකෝබ් දැක්කා. කොහොමද උන්වහන්සේගේ මූණ සූර්යයා වගේ බැබල වස්ත්‍ර නිකන් පුදුම සුදු පාටට. ඒ 3 දෙනා විතරයි මේක දැක්කේ. අන්වසක් වෙනවා. ඒ තියෙන ස්වභාවය වෙනස් වෙලා උන්වහන්සේගේ දේවත්වයේ ස්වභාවයේ ඒ 3 දෙනාට පේනවා දැන් මේ. දැන් හිතන්නේ ඒකට සමානවනේ මෙතනත් කියන්නේ නේ. හැබැයි සිංහාසනය අවට මරකතට සමානව පේන දේ දුන්නක් තිබුණා. හරි අද එසකෙල් පොතේත් කිව්ව දේ දුන්නක් වගේ තිබුණා. ඉතින් ඒකත් මේ ග්‍රැෆික් හදන එක්කෙනෙක් මේ වගේ හරි ලස්සනට හදලා තිබුණා. හැබැයි ඉතින් අපිට මේ චිත්‍රයෙන් හිතා ගන්න බෑ. නමුත් ඊට වඩා අලංකාර අපි විශ්මිත වෙන මහිමාශ්‍රියක් උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේට තියෙනවා. හරි. ඉතින් නමුත් කුමක්ද වෙන්නේ? අපි පරණ කිව්සුල්ම ගියාපුවාම ගීතාවලියේ 106 19:22 කියනවා. කුමක්ද කියන්නේ? ඔව්හු හෝරෙබ්හිදී වස්සෙකු සදා වාස්තු පිළිමයකට නමස්කාර කළෝය. මෙසේ ඔව්හු තමුන්ගේ මහිමේ වූ තැනන් වහන්සේ තනකොළ කන ගොනෙකුගේ ස්වරූපයට මාරු කළෝය. තේරුණාද? තමුන්ගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ මතක නැති කළා කියලා කියන වචනේ. They exchange their glory for an image of a bull which eats grass. උන්වහන්සේගේ මහිමේ නැත්තම් ඒ glory එක exchange කරා, හුවමාරු කරා. ඒ මහිමවත් වූ තැනන් වහන්සේ තනකොළ කන ගොනෙක්ගේ ස්වරූපයට ඉස්රායල් පුත්‍රයෝ මාරු කරා අර මිසරිය ගමනේදී. ඔබ ඒක දන්නවා. පූජක ආරෝන් මේකට සපෝට් එක දුන්නා. හැබැයි මෝසෙස්තුමා මේකට කිසිම සහයෝගයක් දැක්ුවේ නැති තා උතුම් දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය උතුම් ප්‍රොපේතවරයා දෙවැසිවරයා. එයා මේකට සම්බන්ධ වුණේ නැහැ. වතාවකත් අපි මේ ගැන කතා කරා. නමුත් සෙනග මිසරෙන් ගෙනාපු දෙවියන් වහන්සේ මෙන්න මෙයා තමයි කියලා කන්නත් බොන්නත් සරසුන ඔබ නික්ම යාමේ එක කියවලා තියෙනවා. හැබැයි ඒ මහිමවලත් තැනන් වහන්සේ අලංකාර තැනන් වහන්සේ. තේරුණාද? They forgot the God who saved them. ඒගොල්ලෝ උන්වහන්සේව ඒ අයව ආරක්ෂා කරපු දෙවියන් වහන්සේව අමතක කරලා ඒ වෙනුවට ගොනෙක්ගේ ස්වභාවයට පත් කරලා ගොන් වහන්සේ නමක් හදාගත්තා. දැන් ලස්සන වැඩේ ඕක නෙවෙයි. භයානකම වැඩේ ඕක නෙවෙයි. නෙහෙමියා පුතේ කියනවා 9 වෙනි පරිච්ඡේදයේ 18. නෙහෙමියා 9:18 කියනවා එසේය ඌහු
තමොන්ට වාස්තු වස්තෙක් සදාගෙන මිසරයෙන් නුඹ ගෙනාවා වූ නුබේ දෙවියන් වහන්සේ මේයි කියා මහ දේව අපහාස්‍යයක් කළ විට. අන්න ස්වාමින් වහන්සේගේ මහිමේ වෙනස් දෙයකට එක්ස්චේන්ජ් කිරීම, මාරු කිරීම ස්වාමින් වහන්සේගේ වචනේ කියන්නේ දිව්‍යමය අපහාස්‍යයක්. දිව්‍යමය අපහාස්‍යයක්. Even when they cast for themselves an image of a calf and said, "This is your God who brought you up out of Egypt," or when they committed awful blasphemy, නින්දාවකට පත් කරා, අපහාසයකට පත් කරා උන්වහන්සේ. සෝරුටිය අගෞරවයකට පත් කරා. නමුත් මේක ස්වාමීන් වහන්සේගේ වචනේ කියන මේක දේව අපහාසයක්. එක්ස්චේන්ජ් කරා, මාරු කරා. ශ්‍රීමන්තිනි, ස්වාමීන් වහන්සේගේ වචනේ කුමක්ද කියන්නේ? යසායා 40:18 කියනවා. යසායා 40:18 එහි නුඹලා දෙවියන් වහන්සේ කාට සමාන කරන්න ඕද? නොහොත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමාන කරන්න ඕද? To whom then will you liken God, or what likeness will you compare unto him? උන්වහන්සේට කම්පෙයා කරන්න පුළුවන් මොන රූපයක්ද? උන්වහන්සේත් එක්ක සමාන කරලා පෙන්වන්න පුළුවන් කෝකද? මතක තියාගන්න, අර මහිමාන්විත වික්‍රමාන්විත ස්වාමින් වහන්සේව සමාන කරන්න පුළුවන් ද යම් දෙයකට? අපි තවදුරටත් මේ ගැන හදාරමු ස්වාමින් වහන්සේගේ වචනයෙන්. ඔබ ද්විතීය කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ ඉඳන් 18 බැලුවොත්. ද්විතීය කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ 15 සහ 18. මෙහෙම කියනවා. ස්වාමින් වහන්සේ හෝරෙබ්හි ගින්න මැද සිට නුඹලාට කතා කළ දවසේදී නුඹලා කිසි රූපාකාරයක් දුටුවේ නැත. එබැවින් නුඹලාම දූෂ්‍ය කරගෙන පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රීකුගේ ආකාරයටවත්, පොළවේ කිසි මුර්ගයෙකුගේ ආකාරයටවත්, ආකාශයේ පියාස කරන පියාපත් ඇති කිසි පක්ෂියෙකුගේ ආකාරයටවත්, භූමිය පිට බඩගා යන කිසි සතෙකුගේ ආකාරයටවත්, පොළොව යට ජලයේ ඉන්න කිසි මිනිසෙකුගේ ආකාරයටවත් යන මේ කොයි රූපාකාරයකට නමුත් සමාන වූ රූපයක් සාදා නොගන්නා හැටියටද? You saw no form of any kind the day the Lord spoke to you at Horeb out of the fire. Therefore, watch yourselves very carefully, so that you do not become corrupted, so that you do not become corrupted, and make for yourselves an idol, an image or any shape, whether formed like a man or woman. මතක තියාගන්න, උන්වහන්සේව කිසිම ආකාර කරප්ෂන් වෙන්න එපා. රූපාකාරයක් සදාගෙන ඔබ දූෂණය කරගන්න එපා. ස්ත්‍රියෙක් ලෙස හෝ පුරුෂයෙක් ලෙස හෝ සතෙක් ආකාරය හෝ මුර්ගෙක් හරි පියාසල කරන පක්ෂියෙක් හරි කිසිම හැඩයකට, දැන් මෙතන හරිම ඉංග්‍රීසි බයිබලයේ ලස්සන කියන an idol, an image or any shape, මොන හැඩයකටවත් උන්වහන්සේගේ මහිමා අලංකාරය වෙනස් කරන්න එපා. වෙනස් කරන්න එපා. දැන් තේරෙනවද? බයිබලයේ අපට තදින් කතා කරනවා, තදින් අවවාද කරනවා. ඉතින් ඔයගොල්ලෝ කියයි පාස්ටර් අපි එහෙම කරන්නේ නැහැ, හැබැයි අහවල් කට්ටිය නම් මේ වැඩේ කරනවා. එහෙම කරනවා කියලා ඔබ කියන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද? දැන් මෙතන විශේෂයෙන් කියන පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රීකුගේ ආකාරයටවත් වෙනස් කරන්න එපා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ ගොඩක් ඔය හන්දි ගානේ රූප ඔයගොල්ලෝ දැකලා ඇති, විශේෂම රූප තියෙනවා. මේ යේසුස් වහන්සේගේ රූප පුරුෂයන ගහලා වගේ ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ දැකලා ඇති එක එක නළුවන්ගේ චිත්‍රපටිවල රංගපාපු, සමහර විජය කුමාරතුංගත් ක්‍රිස්තු චරිතය රංගපෑවා, මෙල් ගිබ්සන් රංගපෑවා, විශේෂම පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට් මම බැලුවා චිත්‍රපටි. මේ වගේ මමත් දැකලා තියෙන නළුවෝ. දැන් ඔබට පුළුවන් ද උන්වහන්සේව ඒ නළුවන්ට සමාන කරන්න? ඔබ දැකලා ඇති පැබ්ලෝ පිකාසෝ, මයිකල් ඇන්ජෝලු, එතකොට කවුද ලියනාඩෝ ඩාවින්සි වගේ හරි කීර්තිමත් චිත්‍ර ශිල්පීන් සමහර තැන්වල ඒ උන්වහන්සේව සිතුවම් කරලා තියෙනවා, සමහර දේවස්ථානවල.
ඉතින් මිනිස්සු හිතනවා මේ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ ඉන්නේ දෙවියන් වහන්සේ තමයි කියලා. සමහර ඒවා ඉතින් ඒවට බොහොම කරු නමස්කාර කරමින් ඒවට ඊට පන්දන් අර මේ පත්තු කරමින් නමුත් මතක තියාගන්න උන්වහන්සේව කිසි දෙයකට සමාන කරන්නට බෑ. සමාන කරන්න බෑ. චිත්‍ර වලින් හරිද අපි දැකලා තියෙන යේසුස් වහන්සේ කියන කෙනා නිකන් ලස්සන නිල් පාටස් තියෙන ලස්සන නළුවෙක් අයනේ කොණ්ඩේ එහෙම දාලා සුදු පාටයි නිකන් ලස්සන වස්ත්‍රයක් එහෙම නේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ කොහොමද? උන්වහන්සේව දැක්කහම මේ හරි ලස්සන රූපයක් නෙමෙයි අපි දැක්කේ. දිවසිවර ඒසායාගේ පොතේ කියන්නේ දකින්න තරම් ලස්සන දෙයක් නෑ. සාමාන්‍ය මෙහෙකරුවෙක් වගේ, වර්කර් කෙනෙක් වගේ තිබුණේ. දෙවියන් වහන්සේගේ මහිමය අත්හැරලා උන්වහන්සේ පොළොට ආවේ. නමුත් අපි උගේ අනිත් පැත්තේ යක්ෂයා හරි සූක්ෂම විදිහට දාන්න ලස්සන කරලා ඇයි එපා කිව්ව දේ කරන්න පිණිස. දැන් බලන්න දැන් ඕගොල්ලෝ දැන් මේ දවස්වල ඉන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමරන කාලෙනේ. මම මෙහෙම කරන කට්ටිය වරදටපත් කරනවා නෙවෙයි. හැබැයි අරම පුදුම මේ බර්ත්ඩේ සමරීමක් මේක ඇතුලේ තියෙන්නේ. ඒ මොකෝ කියනවනේ දැන් බලන්න ඕගොල්ලොත් බර්ත්ඩේ සමරනවානේ. ඔගොල්ලොත් බර්ත්ඩේ සමරනවා මමත් සමරනවා කියමුකෝ. මගේ ජීවිතේට මම කවදාවත් දැන් මගෙත් අවුරුදු 53ක් වෙනවා. මේ මං ජීවිතේටවත් මං කවදාවත් කරලා නැහැ. පොඩි නිකන් ප්ලාස්ටික් බෝනික් එකක් ගෙනල්ලා මගේ කේක් ගෙඩි ඉස්සරහා පිට තියලා මේ අනේ මේ සුජීව රීත් බබා මේ ඉන්නේ කියලා මං කවදාවත් මාව නිකන් එහෙම පොඩි ජොලියක් මං අරගෙන නැහැ. ඇයි එහෙම කරන්න ගියොත් අහල පහල උඹලා මගේ මොලේ අප්සෙට් කියලා. ඒ මොකද මම වර්ධනය වෙලා ඉන්නේ. ඉතින් බලන්නකෝ දැන් මේ අවුරුදු 10 ගාණක් ගිහලා මිනිස්සු 100 ගාණක් ගිහලා මේ ජේසු බබා කරලා තියෙන්නේ. හැම දෙසැම්බරේම උන්වහන්සේගේ මහිමය වෙනස් දෙයකට මාරු කරනවා. බබෙකුට මාරු කරනවා. දැන් බබාද? දැන් යේසුස් වහන්සේ බබෙක් විදිහට තාම ඉන්නේ නැහැ. ඉතින් අපි හැමදාම ඉතින් නත්තලට ඒ බබාව පැත්තක තියලා ගවලැනක තියලා තව හරක් ටිකකුත් තියලා තව දේවදූතයෝ කෑලි බෑලි ටිකක් උස්සගෙන ගෙනල්ලා තරුවකුත් ගාලා ගහකුත් හදලා දැන් මේවා බයිබලේ නැහැ. නමුත් ඉතින් අපි නිකන් පොඩි දෙනව 아무තු දෙයක්. අපි ලෝකෙට කියන්නේ මේ උන්වහන්සේ මේ ඉපදීම සංකේතවත් කරන. හැබැයි මතක තියාගන්න උන්වහන්සේ කියලා තියෙන මගේ මහිමය වෙන දෙයකට මාරු කරන්න එපා. ඉතින් මේ බබාගේ කතන්දරේ ඕක දැන් ඉතින් 24 විතර පටන් ගත්තාම 23 24 වෙනකොට 25 වෙනකොට ඉතින් අර බබාව නලවන එක තමයි කරන්නේ ඕකේ හරහා. ඉතින් හරිම අරුම පුදුම જાතියේ සමරීමක් ඒක. අපි දන්නතෝ මම දන්නතෝ ඉස්සර එක් කරා නමුත් මම පශ්චාත්තාප වුණා. ස්වාමිනී මම ඔබ වහන්සේ දැන් සිංහාසනාරූඪ වෙලා ඉන්නේ. වහන්සේ දෙවියන් වහන්සේ. ඔබගේ මහිමේ මේ ආකාරයි. ඔබ මේ වගේ අලංකාරයි සෝභමානයි ආලේපලාත් මා දෙවිදා මහිමාන්විතයි තේජාන්විතයි ආලේපලාත් මා සමිදා. ඉන්නේ අපි කියන්නේ එහෙම කියපු තැනන් වහන්සේව බබා කිරීම නිකන් හිතන්න ඒක නිකන් ලහුල්නේ ඇත්තටම නේද? අපි ඇත්තට වර්ණනා කළ උන්වහන්සේගේ මහිමය ලෝකේ ජනතාවට බබෙක් කරලා පෙන්නපුවාම එතන අවුලක් තියෙනවා. ඒක වචනයට එකක නැහැ. මම මේ එහෙම කරන අය වරදටපත් කරනවා නෙවෙයි. නමුත් මේක භයානකයි. මොකද ඒක දූෂිතකමක්. උන්වහන්සේට අපහාසයක් ඒක කරන්නේ. එදා ඒ හෝරෙබ් හිදී ඒ සෙනගත් කරේ මෙන්න මිසරෙන් නුඹලා කියනවා දෙවියන් වහන්සේ කියලා ගොඩකට මාරු කළා තනකොළ. ඒක නෙහෙමියා කියනවා දිව්‍යමය අපහාසයක්. දමන අපිට නවගියුසුමේ කියන්නේ උන්වහන්සේගේ මරණය සිහි කරන්න කියලානේ. අපි ලේට සහ මාංශයට පංගුකාර වෙනකොට අපි කොරින්ති පොතේ ඕක කියවනවා. උන්වහන්සේ එනතුරුම අපි උන්වහන්සේගේ මරණය සිහි කරනවා. මරණය කියන්නේ ඇයි මැරුණේ? මොකටද මැරුණේ? හැම උන්වහන්සේ ජීවමානයි. දැන් සිංහාසනාරූඪ වෙලා ඉන්නේ. අර ස්ටේපන් තුමා කිව්වා වගේ ස්ටේපන්ට ගල් ගැහුවේ ඒක තමයි. ඇයි ආත්ත කිව්වේ? ඇයි දැක්ක දර්ශනයකින් ක්‍රිස්තුස් වහන්සේ මහිමාන්විත ලෙස සිංහාසනාරූඪව ඉන්නවා. හැබැයි යුදෙව්වරු හිතුවේ අන ගහලා මැරුණා නැගිට්ටා කියන එක බොරු. ඒක බොරු දෙයක් නේ. එහෙම. දැන් අදත් අපි හන්දි ගානේ ඒ කාලයක් එනවනේ. කාලයක් එනවා මාර්තු වගේ එනකොට සතියක් විතර අපේ මූණට පට්ටම් එනවා. අපි මලගේකට යනවා වගේ ඉන්නේ. ඇයි අපි මලවුන් අතරේ ජීවතානන් වහන්සේ හොයනවා.
දේවදූතයෙක් කිව්වේ මලවුන් අතර උන්වහන්සේ හොයන්න එපා. උන්වහන්සේ නැගිට්ටා. නමුත් අපි තාම පරණ ගෝලියෝ කරපු වැඩේ තමයි කරන්නේ. අපි අර මල ගෙදරකට යන්න වගේ මූණ හදාගෙන උන්වහන්සේ මැරුණා, ඇන ගැහුවා, අයියෝ ඇන ගහපු උන්ට සාප කරන සමහර මිනිස්සු ඒ යුදෙව්වන්ට බනිනවා, තාම බනිනවා. ඒ තේරුම් ගන්නේ නැහැ. ඇයි උන්වහන්සේ මිය ගියේ? මේක ලොකු ප්ලෑන් එකක්. ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙනවා ලෝකේ හදන්න කලින් ඉඳලම මේ පූජාව කරන්න තීන්දුව වෙලා තිබුණායි කියලා. ඔබ අලුත් ගිවිසුමට ගියා නම් ඔය දෙක පේදුරු පැත්තේ රවුමක් දාන්න අන්න සුද්ධාත්මයන් වහන්සේ මං කිව්ව දේ ඔබට පෙන්නයි. තේරෙනවද? නමුත් අපි මලවුන් අතර උන්වහන්සේ හොයනවා. ඇයි අපි මේක අපි දේවාපාසයක් මේ කරන්නේ? කවදාවත් අන්න ගහලා අර හන්දි ගාන ඉන්න පිළිමයකට මේ ක්‍රිස්තුස් වහන්සේ සමාන කරන්න යන්න එපා. කවුරු හරි යහුවොත් කියන්නේ. ඌ මැරුණා නැගිට්ටා. උන්වහන්සේ දැන් මහිමා ශ්‍රීන් වැඩ වාසය කරනවා. එන්නේ තේජසින් එන්නේ. දිව්‍ය සේනාවත් එක්ක එන්නේ. ජාග්‍රාහීම වඩිනු මැනව. හරිද? අර ලියවිල්ලේ අපි කියෝ වගේ ඔබ වහන්සේ ජාග්‍රාහී ජය කොන්ත්‍රාත් එක්ක එන්නේ. ආලෝකයෙන් එන්නේ. පිරිවරාගෙන එන්නේ. දුබලෙක් විදියට නෙමෙයි, අසරණෙක් විදියට නෙවෙයි, කැත විදියට නෙමෙයි. අර මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා ඔබ රෝ ඇති කියන ඒ අනර්ගතම මහිමයෙන් යුක්තව පොළවට එන්නේ. එන්නේ. නමුත් අපි තාම මලවුන් අතරේ ස්වාමීන් වහන්සේව ප්‍රකාශ කරනවා. අපි හිතනවා මේ ක්‍රමයට මිනිස්සු දුක් වෙයි, මිනිස්සුන් වහන්සේ අදාහගනී කියලා. නෑ. අපි රවටා ගැනීමක් ඒක කරන්නේ. අපි උන්වහන්සේගේ මරණය සිහි කරන්නේ මොකටද මැරුණේ කියන එක. නැතුව තාම ඒ මලවුන් අතර ඉන්න ස්වභාවය අනේ පව් නේද, එන ගැහුවා නේද, රිදු නැති වෙන්නේ. හරි ඒක වෙලා ඉවරයි. ඒක දැන් උන්වහන්සේ තුවාල කැලල් දිහා බල අයියෝ මට වෙච්ච අපරාධයක්, මුන් මට එන ගැහුවනේ කියලා මේ දුක් වෙවි. මේ තාම ඇක්සිඩන්ට් රෝඩ් එකේ නෙමෙයි උන්වහන්සේ දැන් සිංහාසන රෝඩ් වෙලා ඉන්නේ ඉහළ ස්ථානවල. ඉතින් ඒකයි මං කිව්වේ ස්ටේපන් වගේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. නෑ මට දකින්නවා උන්වහන්සේ සිංහාසනාරූඪව ඉන්නවා. උන්වහන්සේ නැවත එන්නේ ඉන්නවා. ගල් ගහයි දැන් ඉතින් ගල් ගහන්න කට්ටිය බය ගැහුවොත් මේ මොකද මේ පොලිසියයි කියලා. නමුත් ඒ කාලේ මිනිස්සු ඒ වචනෙට ගල් ගැහුවේ. නමුත් ඒ සත්‍යතාවයක් ඒ ප්‍රකාශ කරේ සුද්ධාත්මයන් වහන්සේ පිරීලා. තේරුණාද? ඉතින් මේක නිසා එහෙනම් කොතනද අපිට වැරදිලා තියෙන්නේ? ඇයි අපි මේ වගේ ඇටිටියුඩ් එකක් අපිට ඇවිල්ලා තියෙන්නේ? අපි දෙසැම්බර් වෙනකොට ජේසුව බබා කරනවා, නැත්නම් දෙවියන් වහන්සේ බබා කරනවා. බබාව නලවනවා සතියක්ද? ඒක අමතක වෙනවා. ඊට පස්සේ අපි අලුත් අවුරුද්දට කියලා රතින් දාගෙන ඒවා මේව කරන දෙසැම්බර් 31 වෙනිදා කන පැලෙන්න බීලා පිස්සුනට ජනවාරි 1 වෙනිදාදී නිකන් කබරයෝ වගේ තමයි නැගිටින්නේ. ඊට පස්සේ ඔන්න ඒක අමතක කරනවා. ඊට පස්සේ ඔන්න ආයි මාර්තු ලඟ වෙනකොට අපි ඊළඟ චිත්‍රපටියට සූදානම් වෙනවා. අඬාගෙන අර අලු බදාදකලේ දාගෙන වැළපීගෙන හරියන්නේ ගැහුවන්නේ අහියු. ඉතින් ඒක තමයි මම කිව්වේ මලවුන් අතරේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්න එපා. ජීවතුන් අතර ඉන්න තැනන් වහන්සේ ප්‍රකාශ කරන්න. උන්වහන්සේ ඒකයි අපි කැඳවලා තියෙන්නේ. මරුණ බව කියන්න. නමුත් නැගිට්ටා. අපි මරණයෙන් කතාව නතර කරපුවා වෙන්නේ අපිට අර ෆීලිං එක එන්නේ සහන කෙනාට ෆීලිං එක එන්නේ පව් නේද යේසුස් වහන්සේ මරුවලු නේද යුදෙව් ෂේ අපරාධ කවුරුත් කැමති වෙන්නේ නැහනේ යහපත් ජීවිතයක් නාස්ති. එතකොට අර ඉමෝෂනලි තමයි හිතන්නේ. ඒක ඇතුලේ කතාව එළියට එන්නේ නැහැ. එහෙනම් මේක පිටිපස්සේ කවුද ඉන්නේ? සුද්ධාත්මයන් වහන්සේද? අපි බලන්න යනවා කවුද ඉන්නේ කියලා. දෙවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදය 4. දෙවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදය 4. නොහැදිලි කාරු ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස මේ ලෝකේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. The God of this age has blinded the mind of unbelievers so that they cannot see the light of the gospel of the glory of Christ, who is the image of God. ස්වාමීන් වහන්සේගේ රූපාකාරය දරන. ඒ කියන්නේ දෙවියන් වහන්සේ යම්කිසි රූපයකින් පෙනී හිටින්න කැමති නම් ඒ ක්‍රිස්තුස් වහන්සේ නැමැති කාටවත් සමාන කරන්න බැරි ස්වරූපයෙන් තමයි උන්වහන්සේ පෙනී හිටින්න කැමති. නැත්තම් කිය විජේ කුමාරතුංග වගේ දෙවියන් වහන්සේ.
මෙල් ගිබ්සන් වගේ දෙවියන් නෑ සමාන කරන්න යන්න එපා ක්‍රිස්තුස් වහන්සේව කිසි කෙනෙකුට. නියම ස්වරූපේ දැන් බලන්න ඒ ගෝලියෝ 3 දෙනා දැකලා ඒගොල්ලෝ සමාන කරන්න ගියේ. ඒගොල්ලන්ට මොනේ එලියට සමාන කරන්න. නැත්තම් දැන් මිනිස්සු සමාන කරා උන්වහන්සේ. මිනිස්සු මං ගැන මොකද හිතන්නේ? ඒ වහන්සේ අනේ සමහර අය කියනවා ඔබ වහන්සේ එලියා කියලා. එලියට සමාන කරනවා. නෑ එලිය නෙමෙයි උන්වහන්සේ. ඒ සමහර අය අනාගත වක්තෘ කෙනෙකුට සමාන නෑ. උන්වහන්සේ අනාගත වක්තෘ කෙනෙක් නෙමෙයි. තේරුණාද? මතක තියාගන්න උන්වහන්සේව සමාන කරන්න බෑ කිසිම ස්වරූපයකට. නමුත් යක්ෂයා කොහොමද කරන්නේ? නොහැදලිකාර ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය ක්‍රිස්තුස් වහන්සේගේ තේජස සුභාරංචි ආලෝකය නොබැබලෙන්න පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කරා. අසන්ධ කරා වගේ නෙවෙයි මිත්‍රවරුනි, සිත අන්ධ කරොත් මෙලෝ දෙයක් පේන්නේ නැහැ, මෙලෝ දෙයක් දැනෙන්නේ නැහැ, මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි සෙනග නොහැදලිකාරකම කොච්චරද කියනවා. නොහැදලිකාරකම කොච්චරද කියනවනම් යක්ෂයාගේ උපායශීලීකමට අහු වෙලා අපි උන්වහන්සේව අරකට මේකට සමාන කර කර දේව අපහාසයකුත් කරගෙන අපි අනිත් අයට දෙන පණිවිඩය වැරදි පණිවිඩයක්. කවුරු නමුත් දේවදාසෙක් වෙන්න පුළුවන්, දෙලිවන්තෙක් කියන කෙනෙක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් හරියට උන්වහන්සේව ස්ටඩි කරන්නේ නැතුව දේව වචනේ තුල ඉන්න ස්වාමින් වහන්සේව ස්ටඩි කරන්නේ නැතුව ඒ ආලෝකමත් උත්කෘෂ්ටවත් අන්න උත්කෘෂ්ට කියන වචනේ තමයි එන්න ඕන අර වචනෙට හරිම මහිමාන්විත මේ තනන් වහන්සේ කිසි කෙනෙකුට සමාන කරන්න යන්නේ නැහැ. අපි උන්වහන්සේව මේ ලිලිපුට් එක් කරනවා නම් හරියන්නේ නැහැ. උන්වහන්සේ ගලිවර් කරලා නතර වෙන්න ඕන. ඒ කියන්නේ මුළු විශ්වයටම අධිපති ආනන් වහන්සේව නිකම් මේ ලෙඩෙක් කරලා නිකම් මේ බබෙක් කරලා නිකම් මේ සුළු චරිතයක් හැටියට අපි ලෝකෙට පෙන්වන්න යනකොට ලෝකයා උන්වහන්සේව අදාහ ගන්න යන්නේ. මොකද අපි උන් පිළිගත්තා හෝ නැතා හෝ උන්වහන්සේගේ මහිමාශ්‍රිය ඔබගේ මුඛේ මගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නිර්භීතකමක් එඩිටර්කමක් අප තුල තියෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ ලෝකයේ දෙවියා මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ ස්වරූපය වෙන ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකයේ නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියන්ගේ සිත් අන්ධ කරා. The God of this age has blinded the minds of unbelievers. උන්ගේ මයින්ඩ් එක බ්ලයින්ඩ් කරලා තියෙනවා. අතුලාන්තේ බ්ලයින්ඩ් කරලා තියෙනවා. So that they cannot see the light of the gospel of the glory of Christ. ඒ නිසා උන්වහන්සේගේ සුභාරංචි පණිවිඩේ පව ආලෝකමත් සුභාරංචි පණිවිඩය. The light of the gospel of the glory of Christ. ස්වාමීන් වහන්සේගේ මහිමාශ්‍රයෙන් එන ඒ ආලෝකමත් සුභාරංචිය තේරුම් ගන්න බැරුව ඉන්නේ. Who is the image of God? දෙවියන් වහන්සේගේ ස්වරූපය දරන මේ තැනන් වහන්සේගේ නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ මේ ආලෝකමත් පණිවිඩය නැත්තම් සුභාරංචි පණිවිඩය තේරුම් ගන්න අමාරුයි. තේරෙන්නේ නැහැ. ඉතින් තවත් ආගමික නායකයෙක් හැටියට උන්වහන්සේ පේනවනම් කොච්චර අසාධාරණයක්ද උන්වහන්සේට වෙලා තියෙන්නේ. තවත් ආගමික නායකයෙක් හැටියට මිනිස්සු දකින්නවනම් ඒගොල්ලෝ ක්‍රිස්තියානියාගේ නායක. අපිට වෙනම නායකයෙක් ඉන්නවා. හින්දුස්ලට තව නායකයෙක් ඉන්නවා. ඉස්ලාම් කට්ටියට තව එක්කෙනෙක් ඉන්නවා. හරි කොහොම එකයි. ඔගොල්ලෝ දැකලා තියෙන්නේ නේද? අර සමහර බස්වල කඩවල 7-8 දෙනෙක් දෙවිවරුන්ගේ රූප ගහලා තියෙනවා. ඊයසේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. මේ පැත්තේ ජේසුස් වහන්සේත් ඉන්නවා. එහා පැත්තේ සිව දෙවියොත් ඉන්නවා. ඔක්කොම වෙන සෙට් එකක් ඉන්නවා. දාලා ඔක්කොටම ඇයි එක හා සමානත්වයෙන් තමයි සලකන්නේ. නෑ ඔක්කොම එකයි. බලන්න කොච්චර දිව්‍යමය අපහාසයක්ද. නමුත් ස්වාමින් වහන්සේගේ වචනේ කියන්නේ උන්වහන්සේව කිසි දෙයකට සමාන කරන්නට එපා. කිසිම දෙයකට සමාන කරන්න යන්න එපා. මිනිස්සු පිළිගත්තා හරි නැතුව හරි ඔබට පුළුවන්කම තියෙන්න ඕන අපේ ස්වාමින් වහන්සේ කිසි දෙයකට සමාන නැත. එනිසා අපි උන්වහන්සේව ඉතාමත්ම ඉහළම ස්ථානයෙන් තමයි කතා කරන්නේ. ඒක න අපි ලැජ්ජා වෙන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ කියනවා නුඹලා දෙවියන් වහන්සේ කාට සමාන කරන්නේ? නමුත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමාන කරන්න යනවද? එහෙම නොවේනම් සෙනෙහවන්තිනි එදා අපි මහිමා ශ්‍රීන් අර ගැලවීමට ගෙන අර ගිනි උඳුනේ
ඉස්රායල් පුත්‍රයෝ ගිනි උඳුනෙන් එළියට අරගෙන ආවේ. මිසරේ නැමැති ගිනි උඳුනෙන්. එතන හොඳ කට්ටක් කාගෙන හිටියේ ඒගොල්ලෝ. නමුත් උන්වහන්සේ උලන්ගේ ඒ කට්ටෙන් නිදහස් කරගෙන යහපත් තැනකට ගෙනාවු මහිමාශ්‍රී තනන් වහන්සේව තනකොළ කන ගොනෙකුට මාරු කරා පොඩි වෙලාවකදී. ඔබට ගැලවීම දෙන ක්‍රිස්තුස් වහන්සේ, ඔබට ආශිර්වාද කරන තනන් වහන්සේ, ඔබේ මිත්‍රයාණන් වහන්සේ, ඔබට පුළුවන් ද බබෙක් කරන්න? සමාජය ඉස්සරහා පිට, ලෝකයේ ඉස්සරහා පිට. මට පුළුවන්, මට කරන්න බෑ ඒක. පිළිගත්තා හෝ නැතා හෝ මම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට සමාන කරන්න බෑ ඔය කිසිම ආගමික නායකයෙකුට. කිසිම ආගමික නායකයෙකුට. අර යට මෙයාට අර නායකයාට මේ නායකයාට. දැන් සමහර අය මට එල්කම් පාස්ටර් ඔයා දැක්කම ක්‍රිස්තුස් වහන්සේ දැක් මේ හලෝ මේ කරුණාකරලා මහව සමාන කරන්න යන්න එපා ක්‍රිස්තුස් වහන්සේත්. මම උන්වහන්සේගේ පණිවිඩකාරයෙක් සහ උන්වහන්සේගේ සාක්ෂි දරන්නේ මිස මම ක්‍රිස්තුස් වහන්සේ නෙවෙයි. මොකද සමහර අය මාවත් නිකන් මුරුන් ගත්තේ තියන්න නේ අර ජුවාලිතකම වැඩිකමට නැත්තම් මාව නිකන් මුරුන් ගත්තේ තියලා වට්ටන්න යක්ෂයා වෙනම ගහනවාද කියන්නේ මන් දන්නේ නැහැ. හැබැයි මම ටක් ගාලා වන්ෂොට් කපලා දාන්නේ. මාව විතරක් ඒ මහිමාන්විත ඒ ජයාන්විත තනන් වහන්සේට සමාන කරන්න එපා. මොකද සමහර අයට පාස්ටර්ස්ලාව පේනවනේ යේසුස් වහන්සේ වගේ. ඒක ඊට වැඩි අවුලක් නේ. නේද? එම පේන්නේ කියන්නේ මොකද අපි උන්වහන්සේගේ සමානත්වයට කැඳවලා තියෙනවා ඒ උසමහතර එක වෙනම කතාවක්. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ වෙනම ශක්තියක්. දෙවියන් වහන්සේගේ වචනය ආධාරනකොට බොහෝ කාරණා උන්වහන්සේගේ දේවත්වයේ පිළිබඳ උන්වහන්සේගේ මහිමාශ්‍රී පිළිබඳ විශාල කාරණා ඔබට මට ගලාගෙන ඉත අපිට පුළුවන් දේ තනන් වහන්සේත් එක්ක හරියට මම යේසුස් වගේ කියලා කියන්න පුළුවන්. මම තමයි සුව කරේ. මම තමයි යක්ෂයා දුරු කරේ. මම තමයි ආශිර්වාද කරේ. මම තමයි කියලා එහෙම කියන්න පුළුවන්ද? මන්ද මට නම් අමාරු ඒක කියන්න. යම් කෙනෙක්ගේ රෝගයක් සුව කරා නම් ඒක කරේ ක්‍රිස්තුස් වහන්සේ. යම් කෙනෙක්ගේ යක්ෂයා දුරු කරා නම් එදා වගේම අදත් උන්වහන්සේ තමයි කරේ. මම කියන පුද්ගලයා නෙමෙයි. ඒ නිසා උන්වහන්සේගේ මහිමය අප තුලින් කොල්ලකන්ට යක්ෂයාට ඉඩ නොතබන පිණිස. මොකද යක්ෂයා තමයි පිටිපස්ස ඉඳගෙන මේ ලෝකේ දෙවියා තමයි අපි පොළඹවන්නේ ක්‍රිස්තුස් වහන්සේව ලිලිපුට්ට කරන්න. නිකන් සාමාන්‍ය කෙනෙක් කරන්න. අසාමාන්‍ය තැනන් වහන්සේව නිකන් මේ ගණන් ගන්න නැහැ මිනිස්සු. එයාකමික නායකයෙක් නේද? එයා මැරුණලු නේද? පව් නේද? හරි දුකයි අපි මේ ළඟදිත් අපේ හාමුදුරන් වහන්සේ මගේ මිත්‍ර හාමුදුරන් වහන්සේ නමක් කිව්වා මේ බලන්නකෝ මේ යේසුස් වහන්සේ කොච්චර හොඳ චරිතයක්ද බලන්නකෝ අර යුදෙව් කාලකන්ණි ටික ඔක්කොම ගිහිල්ලා මේ උන්වහන්සේව පුරුෂයන් ගැහුවනේ මේ ඉතින් බලන්න පස්පඩව්වේ බයි ඉතින් ඉන්න කට්ටිය මම දැක්ක අපේ කට්ටිය මෙහෙට ආමෙන් කියලා දානවා අර මේ හලෙලූයා කියලා දාන අර මිනිස්සු අර භික්ෂුවගේ කතාවට ෆෝම් වෙලා දැන් ඒගොල්ලෝ බලන්න මේ පරීක්ෂාව එන්න විදිය එකෙක්වත් දාලා තිබුණේ නැහැ මේ හාමුදුරනේ නොදන්න දේවල් කතා කරන්න එපා. ඔබ වහන්සේ ඉස්සලා බයිබලේ හදාරන්නේ මේ ඔබ කියන මේ ස්වාමින් වහන්සේ නිකන් සාමාන්‍ය මිනිහෙක් මේ අසාධාරණට කතා කරන්න ගිහිල්ලා බෙල්ල ගහගත්ත කෙනෙක් නෙමෙයි. එහෙම කියන්න කෙනෙක් නෑ. ඉතින් ඔක්කොම ආමෙන් හාලෙලූයා අන්න දේශනානම් දේශනාව ධම්ම එක දාගෙන ෆුල් ධම්ම එකෙන් වැඩ. ඉතින් වැඩේ කියන්නේ දේව අපහාසයට පංගුකාර වෙන්න යන්න හොඳ මදි. එමුද උන්වහන්සේ මහිමාන්විත දැනන් වහන්සේ. උන්වහන්සේගේ ජයාන්විත ස්වාමින් වහන්සේ. අර මේ වනාහි ස්වාමින් වහන්සේගේ තේජසේ ස්වරූපේ පෙනීම. This was the appearance of the likeness of the glory of the Lord. උන්වහන්සේගේ මහිමය වචනෙන් කියන්න බැරි තරම් ඒ උත්කෘෂ්ඨ භාවය මහිමාලංකාරය උසස් භාවය ලඝු කරලා කතා කරන්න පුළුවන් අපිට. පිළිගත්තා හෝ නැතා හෝ මනුෂ්‍යෝ දාගත්තා හෝ නැතා හෝ මනුෂ්‍යෝ නමුත් අපේ යුතුයකම තියෙනවා උන්වහන්සේ ප්‍රකාශ කරන්න. මොකද ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇති සේක. මේක අමතක කරන්න එපා සෙනෙහවන්තිනි. මේක අමතක කරන්න එපා. මෙතන ඔබගේ ආත්මය රැඳිලා තියෙන අවශ්‍යයි. ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇති සේක. ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරන ලද්දේ. You are the most excellent of man. And your lips have been anointed with grace. ස්වාමිනී ඔබගේ තොල් අනුග්‍රහයෙන් ආලේප කරලා තිබෙනවා. ඔබ මනුෂ්‍ය පුත්‍රයන් වැනි හරි ලස්සනයි. Most excellent. ඔබට වටිනාකමක් දෙන්න බෑ. අපි ලියුවත්
ගීතිකා කිව්වත් අපි උන්වහන්සේ ගැන පොතක් ලියුවත් අපිට අර කවුද යෝහාන්තුමා කියන උන්වහන්සේගේ කාරණා ලියන්න ගියනම් පොත් දරන්න මදි වෙයි. එච්චර තියෙනවා. ඉතින් අපි තියෙන ටිකවත් කියවලා තේරුම් ගන්න කැමති නැහැ. ඉතින් බැරි වෙලාවත් යෝහාන්තුමාලා වගේ ලියන්න ගත්තා නම් විල්බැරෝවක් විතර ඒකක තමයි දාගෙන යන්නේ බයිබලේ. අර උන්වහන්සේගේ මහිමය ගැන ඒ දුන්නත් මං හිතන්නේ අපේ කට්ටිය තේරුම් ගනී කියලා. ඉතින් කියවන්න කැමති නැහැ. කොහොම වුණත් මම කියන්නේ මේකෙන් වෙන්නේ උන්වහන්සේගේ මහිමය අප තුලින්ම දිව්‍යම අපහාස්‍යයක් හැටියට ලෝකෙට යන්න යක්ෂයා ඉතාමත්ම සූක්ෂම විදියට දේවදාසින් පාවිච්චි කරනවා. ඇදහිලිවන්තයන් කියන අය පාවිච්චි කරනවා. උන්වහන්සේට නමස්කාර කරමින් ගීතිකා කරමින් උසස් ස්ථානයටම කතා කරන මිනිස්සු මේ විනාඩි 5ක් යනකොට උන්වහන්සේව නිකන් බබා කරනවා. විනාඩි 10ක් 15ක් යනකොට උන්වහන්සේ මල උන්නතර තල්ලු කරනවා. සමහර අය ගිහලා අත් දෙක අරගෙන සමහර තයින් කළු යේසුස්ලා කියලා කට්ටියගෙන සුදු යේසුස්ලා සිරුවම් ඒවට ඉටිපන්දම් පත්තු කරන දුක කියාගෙන ඒව මල් පහන් පූජා කරනවා වගේ ඒව දාගෙන බඳ වැටිගෙන නමුත් ස්වාමින් වහන්සේ කියන මාව කිසි දෙයකට සමාන කරන්න එපා. අපි මලවුන් අතර ඉන්න තැන් වහන්සේට නෙමෙයි ආඥා කරන්නේ. අපි මලවුන් අතර ඉන්න ස්වාමින් වහන්සේව නෙවෙයි අපි ගායනා කරන්නේ ජීවතුන් අතර ඉන්න තැන් වහන්සේ. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මහිමයෙන් වැඩ වාසය කරනවා. උන්වහන්සේ එතන ලෑස්ති වෙලා ඉන්නවා. නිකන් නෙවෙයි මුළු දිව්‍ය සේනාවත් එක්ක. හරි. අපි ඒවා ඉගෙනගෙන නමුත් අපි යක්ෂයාගේ ගැටේට තාමත්ම ලේසියෙන් අහුවෙලා අවුරුද්දට දෙපාරක් අපි ස්වාමින් වහන්සේගේ නාමය අපහරණය කරනවා. මාර්තු වෙනකොට උන්වහන්සේ මලවුන් අතරේ සමරන්න ගිහිල්ලා වැඩේ අවුල් කරගන්නවා. ඊළඟට අවුරුද්ද අවසන් වෙනකොට උන්වහන්සේ බබා කළා නතර වෙනවා. අවුරුද්දට දෙපාරක් උන්වහන්සේගේ මහිමය අපි සුළු කරලා වැඩ කරන්න යනවා. පශ්චාත්තාප වෙන්න. මේක එච්චර යහපත් දෙයක් නෙවෙයි. මං කියන්නේ ඔබ උන්වහන්සේගේ මොකද්ද කියන්නේ උපදීම සමරණ එක වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක ඔබ පවත්වනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒක සොයලා බලන්න ඒක එහෙම කළ යුතුද නැද්ද කියලා. මොකද බයිබලේ නම් එහෙම දවසක් සඳහන් වෙලා නැහැ. දවසක් සඳහන් වෙලා තිබුණත් පිටුන එහෙම තිබුණයි කියලා. උන්වහන්සේගේ බර්ත්ඩේ එක හවල් දවසේ කියලා. හැබැයි ඉතින් සමරණ විදිය බලන්නගේ හරි මදිනේ නේද? උන්වහන්සේව බබා කරලා උන්වහන්සේගේ ස්වරූපය මිනිස්සුගේ ස්වරූපයකට සමාන කරන්න එපා කියලා නේද දිව්‍යන් වහන්සේගේ වචනේ පැහැදිලිවම කිව්වේ. ඒක ඊශ්‍රායල් පුත්‍රයන්ට විතර නෙවෙයි සමස්ත මුළු ජනතාවටම මේක හොඳ අවවාදයක්. පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකුගේ ආකාරයට man or woman. පුරුෂයෙක්ගේ බාල කාලේ තමයි පිරිමි දරුවෙක් කියන එක. ගැහණියගේ බාල කාලේ තමයි ස්ත්‍රී දරුවෙක් කෙල්ලක් කියන එක. ඉතින් උන්වහන්සේ මහල්ලෙකුට හෝ තරුණයෙකුට හෝ කුඩා දරුවෙකුට හෝ අපි උන්වහන්සේගේ ස්වරූපය වෙනස් කරනවා නම් හිතාමතාම දිව්‍ය ආඥාවන් කඩ කිරීමක් විතරක් නෙවෙයි දේව අපහාසයක්. අර තනකොළ කන ගොනෙකුගේ ස්වරූපයට පාවිච්චි කරා වගේ අපි දිව්‍යමය අපහාසයක් කරන්නේ. අප දන හෝනුද පශ්චාත්තාප වෙන්න මෙවැනි කාරණාවලට යන්න එපා. මොකද ප්‍රතිඵල හොඳ මදි වෙයි. දැන් නෙවෙයි ඉදිරියට හොඳ මදි වෙයි. මට ඒක ස්ථිරව කියන්න පුළුවන්. මොකද හේතුව යක්ෂයන්ට ඕන විදිහට නෙවෙයි අපි නටන්නේ. මේ ලෝකයේ දෙවියන්ට ඕන විදිහට නෙවෙයි අපි වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ ජීවමාන ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ස්වභාවයට. ඒ මහිමහාශ්‍රේ ස්වභාවයට. ඒ ජීවමාන ස්වභාවයට. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. මොකද සමහර ක්‍රිස්තියානි නිකායන්ම තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ හැටියට පිළිගන්න කැමති නැහැ. තවත් එක දෙයියේ නැස සුළු දෙයියේ නිකන් උන්වහන්සේ එච්චර ලොකු වර්ණනා කරන්න ඕනේ කියලා එහෙම එකක් දානවා මම දැකලා තියෙනවා. හරි. ඉතින් බයිබලේ ඕන තරම් තියෙන උන්වහන්සේගේ දේවත්වය ඔප්පු කරලා. උන්වහන්සේගේ මහිමස්ත්‍රය ඔප්පු කරලා. නමුත් පිළිගන්න සූදානම් නැහැ. මොකද ඊට වැඩිය යක්ෂයා ඇතුළට දාන බීජය බලවත්. ඒ මොකද ඒ උන්වහන්සේගේ මහිමේ තේජස. ඒ සුභාරංචි ආලෝකය. ඒක සුභාරංචි ආලෝකයක්. සුභාරංචියේ ගොස්පල් එකක් මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේගේ සියල්ල. උන්වහන්සේ මෞංකාරතුමා, ගැලෝංකාරතුමා, මිදුම්කාරතුමා. ඒ අනර්ගනාමී. හරිද? ඉතින් මේක අපි මේ වර්තමානයේදී උන්වහන්සේව නිකන් ලඝු කරන්නේ නැතුව උන්වහන්සේ ඉපදෙන්නේ නැති හරි ඒක හලෙලූයා. නමුත් අවුරුද්දෙන් අවුරුද්ද උන්වහන්සේ බබා කරන්නේ අනේකින් අන්‍ය ජාතිකයන්ට යන පණිවිඩය
පොඩි කෙනෙක්ව නිකන් ඒකත් මහා අසාමාන්‍ය සැමරීමක්. මොකද ලෝකෙ කිසිම කෙනෙක් අර මං කිව්වා වගේ තමන්ගේ බර්ත්ඩේ එකට බෝනික් එකක් ගෙනල්ලා ඕක තියලා මේ මං තමයි කියලා ලෝකෙට ප්‍රකාශ කරන්නේ නැහැ. කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. බලන්න ඒක කොච්චර දිව්‍යමය අපහසුද ක්‍රිස්තුස් වහන්සේ වගේ චරිතයකට සේවීම. උන්වහන්සේ උසින් මහතින් වර්ධනය වෙලා දැන් මේ වෙද්දී ජීවමාන දෙවියන් වහන්සේ ලෙසම වැඩ වාසය කරමින් දැන් මේ ලෝකෙට එන්න යනවා. අපි තාම උන්වහන්සේව සුළු කරනවා. මලවුන් අතුර හොයනවා. මලවුන්ට සමාන කරනවා. මිනිස්සු හඬනවා, දොඩනවා, අපරාධ මැරුණි කියලා කියනවා. අපරාධය නැගැව්වි කියලා කියනවා. ඉමෝෂනල් වෙලා. මොත් ඔබ දන්නවා ස්වාමීන් වහන්සේගේ වචනයට එනකොට උන්වහන්සේගේ මේ දිව්‍ය යාගය කියන එක ඉතිහාසය තාමත්ම ගැඹුරින්ම එන දෙයක්. අපි ලෝකෙම වන්න කලින් ඉඳලා උන්වහන්සේ යාගයට තීන්දුව වෙලා තිබුණේ. ඉතින් එතකොට අපි කොච්චර ඉහළින් ඉන්න ඕනද? හරි වහන්සේගේ කැමැත්ත ලෙස ඒ දේ සිද්ධ වුණා. නමුත් අද ඔබ ජීවමානයි. අද ඔබ මහිමෙන් වැඩ වාසය කරන අනිත් මිනිහට කියන්න පුළුවන් මේ ඔගොල්ලෝ හිතන මේ දුර්වල කෙනෙක් නෙමෙයි අපේ ස්වාමින් වහන්සේ. ඔගොල්ලෝ හිතන මේ ලෙඩෙක් නෙමෙයි. මේ අංශභාග රෝගියෙක් නෙමෙයි. උන්වහන්සේ මේ වැදිලා නිකන් ෆුල් කනකාටුවටපත් වෙලා මේ අවුල් වෙලා ඉන්න චරිතයක් නෙමෙයි. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ වැඩ වාසය කරන උන්වහන්සේ එන්න යනවා. පිළිගන්න. වහන්සේව නමස්කාර කරන්න යටත් වෙන්න. වහන්සේට විතරයි පාපය කමා කරන්න පුළුවන් කිසි කෙනෙකුට බෑ. පසුතැවිලි වෙන්න මේමනේ කියන්න ඕන ගිහිල්ලා. නමුත් අපි අර වගේ කිව්වහම අපේ සාක්ෂි අහන මිනිස්සුත් බලනවා. මොකද එයාට යන නිර්භීත පණිවිඩයක් නෙවෙයි යන්නේ. දුබල පණිවිඩයක් තමයි එළියට යන්නේ. අවුරුදු පත අනිතිපත. සෙනෙවන්තනේ මේක වෙනස් කරන්න ඕන. මොකද ඔබ ගියොත් එහෙම අපොස්තලයන්ගේ ලියවිලි වලට කිසිම අපොස්තලයෙක් උන්වහන්සේ සුළු කරලා කතා කරන්නේ. බලන්න පාවුල්තුමා කතා කරලා තියෙනවද කියලා ලියවිලි වල නැහැ. මහිමෙන් ඔසවලා තියෙන්නේ. බලන්න පේදුරුතුමා එතුමාගේ ලියවිලි වල උන්වහන්සේ සුළු කරලා කතා කරන්නේ නැහැ. යොහන්තුමා, යාකෝබ්තුමා, ජූත්තුමා මේ කී හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේගේ මහිමා අලංකාරය අන් මනුෂ්‍යයන් වෙත ගිහිල්ලා, අන් රාජ්‍යයන් වෙත ගිහිල්ලා, ගම් දනව් වෙත ගිහිල්ලා උන්වහන්සේ ගැන කිසිම ඇහිල්ලක් දැනිල්ලක් නැතුව හිටපු සෙනග වෙත ගිහිල්ලා තාමත්ම ඔසවලා කතා කරේ. සමහරක් පිළිගත්තා, සමහරක් ප්‍රතික්ෂේප කරා. ඒක වෙනම කතාවක්. නමුත් උන්වහන්සේ සුළු කරලා උන්වහන්සේගේ ජීවමාන භාවය සුළු කරලා මහිමය සුළු කරලා කතා කරේ නෑ මිත්‍රෝනි. එක තැනක් හරි බලන්න. මරණයේ ස්වභාවය උන් විග්‍රහ කරා. ඒක වෙනම කතාවක්. මරණය මෙන්න මේ විදිහට. නමුත් හේතු ඉදිරිපත් කරා. උන් හැමතිස්සෙම කිව්වේ උන්වහන්සේ වැඩ වාසය කරනවා වෙන්න. මලවුන්ගෙන් නැගිට්ටා. දැන් මෙහෙමයි ඉන්නේ. බලන්න උන්වහන්සේ කොතන හරි දුබලව වැඩ වාසය කරනවා කියලා ඔය ලීවිල්ලක එහෙම තියනවාද කියලා නවගියසුම තුල. කවුරුත් එහෙම සාක්ෂියක් දාලා තියෙන දැන් මොකුත් කර කියා ගන්න බැරුව පව් අප්පා උන්වහන්සේ අපරාධය නැගෙව්වි. අන්න දැන් අර සිංහාසනෙලා බලාගත් පතේ බලාගෙන ඉඳි. එහෙම කිව්වේ නෑ අය. මොකද හේතුව ජයග්‍රාහී තනන් වහන්සේ මහිමෙන් යුක්තව එන්න හදන තනන් වහන්සේ. මොරාල් එක එහෙමයි. දුන්නේ අනිත් අයට. එතකොට ආපු නැති කාට උනත් එනවා 아무තු ගැම්ම. මෙයා ගැන හොයන්න ඕන. මේක 아무තු කතාවක්. එහෙම අය ඉන්නවද? ඉතින් ඔබ මගින් යන සාක්ෂිය. උන්වහන්සේ දුබල කිරීම නෙවෙයි. සෝකියම මහිමේ යුක්තව ජය රතෙන් වැඩිය මැනව. In your majesty ride forth victoriously. ජයග්‍රාහී ජයරතෙන් පැමිණෙන තැනන් වහන්සේ. සදා කාලයටම ඒ රාජ්‍ය පිහිටවන පිණිස එන්න වඩින තැනන් වහන්සේ අපි කොච්චර ඉහලින් ඔසවා තබන්න ඕනද? ගායනාවලින්ද, ගීතිකාවලින්ද, ආත්මික ගීතිකාවලින්ද, දේශනාවලින්ද, සාක්ෂි දැරීම් වලින්ද, අන් මනුෂ්‍යයන්ව බෙලහීනතාවට පත් වෙලා ඉන්න අය ධෛර්යමත් කිරීම වලින්ද අපි කතා කරන්න ඕනේ එහෙම නේද? නැත්තම් මේ මිනිස්සු වගේ ලෙඩා දුක තැනට අපිට වැටිලා අපිත් කලකිරලා අපිත් එපා වෙලා මලවුන් අතරේ තනන් වහන්සේ දේශනා කරන්න ගියාපුවම ඒකේ කිසි කික් එකක් නෑ. යක්ෂයාටත් ඕනේ ඒක තමයි. ඇයි එතන කිසි දෙයක් වෙන්නේ නැහැ. මිනිස්සු කිසි කෙනෙක් මලවුන් අදහගෙන ගැලවෙන්න යන්නේ නෑ. ජීවත් වෙන තනන් වහන්සේ අදහගෙන තමයි ගැලවෙන්නේ යන්නේ. බබෙක් අදහගෙන ගැලවෙන්න යන්නේ නෑ. අනුගුල් කොච්චරත් ඔය ජේසු බිලින්දා සාම රජින්දා ගාලා සින්දු කියන්නේ නැතිනේ. එක්කෙනෙක්වත් ගැලවීමට ඇවිල්ලා පශ්චාත්තාප වෙලා තියෙන ඕගොල්ලන්ගේ ඉස්සරහ අපිට.
අනේ මම මේ සින්දුව අහලා මගේ පාප සියල්ලම අයින් කරලා ජේසු බිලින්දා සාමේ රජින්දා කියන ගීත බාන කොච්චර පරණ දෙයක්ද අනේ මට සිත ක්ලාන්ත වෙලා සිත කලකිරලා සිත කැඩිලා පිඳිලා මම උන්වහන්සේ වෙතට ආව කියලා එක්කෙනෙක් ඕගොල්ලන්ගේ ජීවිතයට ඇවිල්ලා තියෙනවා මම දන්නවා මගේ ජීවිතේ කිසි කෙනෙක් එහෙම ඇවිල්ලා නැහැ පුළුවන් නම් මම අර වෙනස් ගීතික උන්වහන්සේගේ මරණය පිළිබඳ ජාග්‍රහණය පිළිබඳ නැවත පිවිදීම ගැන එවැනි කතා කරපු දේවල් තුළින් නම් මනුෂ්‍ය වෙනස්ලා තියෙනවා හරිද ඉතින් ඒ මොකද ඒ වගේ ගීතික තියෙනවා නේද උන්වහන්සේගේ මහිමය ඔස්සවලා තේජාන්විත ජීවමාන භාවය ප්‍රකාශ කරන බලවන්තයි යුදාවේ සිංහ රේ මේ කියන අපි ගීති ගායනා කරනකොට මනුෂ්‍යෝ නිකන් කික් වෙලා යනවා ඇයි එහෙම වෙන්නේ ඒකේ බලයක් තියෙනවා නමුත් අපි ශෝක ගීතම ගායනා කරන්නේ කිව්වොත් මල උන් අතර ඉන්න තැන වහන්සේ ඒක හරියන්නේ අනිත් මිනිසුන්ට යන පණිවිඩේ එච්චර හොඳ ඉතින් සෙනෙහවන්ත මෙට්‍රෝනේ මේ පුරාපයක් තිස්සේ ප්‍රසස් වහන්සේ අපිට කතා කරේ මින් මන්තට මින් ඉදිරියට ඔබ උන්වහන්සේව සුළු කරලා කතා කරන්න එපා එහෙම සුළු කරලා කතා කරන කෙනාට තරවටු කරන්න කරුණා කරලා කොහොම කතා කරන්නේ අපේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ අපේ උන්වහන්සේ මහිමාශ්‍රී තනන් වහන්සේ අපි ජයග්‍රාහීව කතා කරමු එන්න අපි පාවුල්ලා වගේ කතා කරමු අපි පේදුරුල්ලා වගේ කතා කරමු අපි ජොහන්ලා වගේ කතා කරමු අපි මෝසෙස් තුමා වගේ කතා කරමු ආබ්‍රහම් තුමා වගේ කතා කරමු මාස උසවල තිමු දානියලා වගේ නෙහෙමියා යරමා එසකීල් බලන්න කොච්චර කී දෙනෙක් ඉන්න උන්වහන්සේ කොච්චර ඉහළ තැනක තියලා කතා කරලා තියෙනවද කියලා එන්න අපි එකතු වෙමු දැන් මේකේදී මම ඔබට දේශනාවක් නෙමෙයි කරන්නේ මම මේ හැම එකකෙම ඔයගොල්ලන් ටීචින් එකක් කරන්නේ ඉගෙනීමක් කරන්නේ ඉතින් මේවා තුලට ආවහම ඔයගොල්ලන්ට තේරෙවි ඇත්තටම අපි උන්වහන්සේගේ මහිමය කොතරම් දුරට කතා කළ යුතුද ඉතාමත්ම ඉහළම අගයකින් බලන්න එහෙම කරලා ස්වාමීන් වහන්සේ ඔබට කොච්චර ආශිර්වාද කරනවද කොච්චර උන්වහන්සේ ඔබ සමග ක්‍රියාත්මක වෙනවද කියලා කරලම බලන්න මේක මම කරන මට ඒක ප්‍රතිඵල තියෙනවා ඒකයි මම කියන්නේ නැත්නම් මම ඔබට කියන්නෙත් නෑ ඕක බොරුවක් නෑ ඕක වංචාවක් නෑ උන්වහන්සේව ප්‍රකාශ කිරීමේ ජයාන්විත ඒක කිසිම මොකක්ද කියන ප්‍රතිඵලයක් නැත්තම් මමත් මේ බොරුවට මේ මයික් දාගෙන මේව දාන මේව කරන්න ඕනේ නෑ මගත් වෙන වැඩ තියෙන ඒව කරගෙන මගේ පාඩුවේ මගේ පැත්තට ඉන්න ඕන දෙයක් වෙද්දී කියලා නමුත් වික්‍රමාන්විත තනන් වහන්සේලා වික්‍රමාන්විතම උගන්වන්නේ දේශනා කරන්නේ උන්වහන්සේ ගැන බලවත් ලෙස කතා කරන්නේ මීයන තුරුම මගේ ජීවිතයේ අන්තිම හුස්ම තියෙන තුරුම ඒ තනන් වහන්සේ මහිමේ ප්‍රකාශ කරන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි ඇත්තටම අපි උන්වහන්සේව එසේ ප්‍රකාශ කළ යුතු නිසා ඉන්සා උන්වහන්සේ ප්‍රකාශ කරපේ අපිට ආදර්ශමත් දේවචරී ඉන්න ඒ උතුම් දේවදාසයන් පවුල පේදුරුලා මේ වගේ බොහෝ උතුම් දේවදාසයන් අපිට දුන්න මොකද කියන්නේ එක්සැම්පල් එක නැත්නම් අපිට පූර්වාදර්ශය අපේ ජීවිතේට අපි අදගමු ඔබ කාට හරි කතා කරනකොට උන්වහන්සේගේ මහිමයෙන් කතා කරන්න. ඒ මහිමය දැක්කා වගේ කතා කරන්න. ස්වාමීන් වහන්සේ වචනෙන් අවබෝධ කරගන්න මේ මහිමය කොතන තව හොයන්න. ඕක ඇතුලේ තියෙන තව උන්වහන්සේගේ මහිමාශ්‍රී වැඩ වාසය කිරීමේ අලංකාරත්වය උත්කෘෂ්ඨභාවය තව ගොඩාක් තියෙනවා. යන්න දේව ලියවිලි වල ඇතුළට උන්වහන්සේ ගැන තව ඊට වැඩි එළිදරව් සුද්ධාත්ම වහන්සේ ඔබට මට ලබා දෙයි. මුතර වගේ ජේසු බිලින්දා මලුන් අතරේ පිළිම අතරේ හොයන්න යන්න එපා. ඒක දිව්‍යමය අපහාසයක් ප්‍රතිපර දැන්නෙම එන්නේ පසුවට එන්නේ හැරෙන්නට පැලෙන් එන්නේ අන්න එන දවසට එදාට උත්තර දී ගන්න බැරි වෙනකොට තත්ත්වය තාමත්ම භයානකයි ඒ නිසා අර අඬන දත් මිටි කන වැළපෙන සෙනග අතරට යන්න එපා මිනිස්සු දවසේ ජයාන්විතව ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරපු ජයාන්විතව පිරිස අතරට යන්න අද ඉඳලා අධිෂ්ඨාන කරගන්න නැත්නම් මේ නාට්‍ය මෙතෙන් ඉවර කරන්න දැන් ඇති මේ නාට්‍ය රංගපෑවා නේද අවුරුදු දෙපාරක් විතර අපි චරිත මාරු කරගෙන කරනවා ඇති දැන් මේක දැන් එහෙම කරන්න යන කැටේ කරුණාකරලා අපි නාට්‍ය රංගපෑමෙන් අයින් වෙමු අපි නියම ස්වාමින් වහන්සේගේ සෙනග හැටියට බලවත් ලෙස හැටියට අනිත්යට ආදර්ශ මේ රට හෙල්ලෙන්න ඕන මේ ගම හෙල්ලෙන්න ඕන මේ පොළොව හෙල්ලෙන්න ඕන ස්වාමින් වහන්සේගේ මහිමේ ප්‍රකාශ කිරීම මොකද ඔබයි මමයි තමයි ඒ දේ කරන්නේ දේවදූතයෝ වෙනම ඇවිල්ලා ඒක කරන්න යන්නේ ඔබයි මමයි තමයි උන්වහන්සේගේ මහිමේ ඔසවා තියලා උන්වහන්සේ ලිලිපුට් එක් කරන්නේ නැතුව ගලිවර්ණ කරලා මුළු සෙනග අතරේ උන්වහන්සේ බයක් උන්වහන්සේ කෙරේ ඇදහිීමක් උන්වහන්සේ කෙරේ ගැළවීමක් ඇති කරන ඔබයි මමයි
නමුත් අපිත් ගිහිල්ලා කැඳ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කරන්න යනකොට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉන්නේ වුණොත් ස්වභාවයෙන් අහිං වෙලා යනවා. ඉන්නේ වුණොත් නිද්‍රාශීලී වෙනවා. ඉන්නේ වුණොත් කතා කරන්න බය වෙනවා. ඇයි හිත අන්ධ වෙලා තියෙන්නේ. ඒක තාමත් භයානකයි. හිත අන්ධ කරලා තිබෙන්නේ. ඒක තාමත්ම භයානකයි. හොඳයි. මේ මොහොතේදී මම ගොඩාක් ස්වාමීන් වහන්සේලා ස්තුතිවන්ත වෙනවා මේ වචනයට සම්මාදන් වෙච්ච අය. අද දවසේ මේ ඉගැන්වීමට මේ මෙහෙයට සම්මාදන් වුණ ඔබ සියලු දෙනාට මම ලුහුඩින් යාඥාවක් කරන අපේක්ෂිත වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබට ස්තුතිවන්ත වෙනවා ජේසුනි. ඔබගේ උත්කෘෂ්ඨභාවය, උසස්භාවය, මහිමාන්විතභාවය අපි ඔබ වහන්සේගේ පවුලේ අය අතර බෙදා ගන්නට මේ දුන් කරුණාවේ අනුග්‍රහයේ කාලයට ස්තුතිවන්ත වෙනවා පියාණනි. ස්වාමිනී ඔබ තේජසින් දකින්න කර්ම අපේ සිත ඔබ කෙරේ ස්ථිර වෙලා. අපේ වචන ඔබ වහන්සේ කෙරේ ස්ථිර වෙලා. දේව වචනේ තුල ඉන්න ඔබ වහන්සේ මහිමය, බලවන්තකම, බලවන්තයාණනි, මෞන් කරතුමනි මිදුම් කරුවාණනි. ඒක මුළු ලෝකේටම නිර්භීතව එඩිතරව ප්‍රකාශ කිරීමේ හයිය ශක්තිය අපට නිදහස් කරන්නට කියලා යාඥා කරනවා. තවත් ඔබ ඉදිරියේ අපි දුබල නොවි. තවත් ඔබ ඉදිරියේ ඔබගේ මහිමේ අප සුළු නොකොට අපට දිව්‍යමය අපහසු නොකොට පියාණන් වහන්සේ ජේසුනි අපි ඔබ උසස්ම තලයෙන් ප්‍රකාශ කරන්න. අපේ බලාපොරොත්තු මුළු ලෝකේටම ජයාන්විතව ප්‍රකාශ කරන්න. අපව ධෛර්යමත් කරමින්, අපව ආලේප කරමින්, ශක්තිමත් කරන්න ශුතාත්මයන් වහන්සේ තුළ කියලා අපි යටහත් ඔබගෙන් ඉල්ලා සිටිනවා පියාණනි. මෙවැනි ඉගැන්වීම් වලට ඇවිල්ලා කන් දීලා අතුලාන්තේ යම් දෙයක් ගොඩනගාගෙන මේ දිව්‍යමය එළිදරව් තුලින් තමාව ශක්තිමත් කරගන්න මේ සෙනගට, මේ සහෝදරින්ට, මේ සහෝදරියන්ට ආශිර්වාද කළ මැනව. මඟ පෙන්නුව මැනව. ඒ පවුල් වලට අනුකම්පා කර දයාවන්තව මැනව. මේ ලෝකයේ දෙවියන්ගේ යක්ෂයාගෙන් ඒ සිතාන්ද කිරීමෙන් ඔවුන් ගලවාලන්ට කියලා යාඥා කරනවා. ඔවුන්ට පැමිණෙන පරීක්ෂාවලින්ද, ඔවුන්ට පැමිණෙනා වූ දුබලකමින්ද, ඔවුන්ට පැමිණෙනා සියලු දේන් ඔවුන් ගලවා නිදහස් කරන්න කියලා යාඥා කරනවා. එනිසා ඔවුන් සිටින හැම ස්ථානයකදීම ඔවුන් ඔබ වහන්සේ ඉදිරියේ ඡාන්විත මනුෂ්‍යයන් කරන, වික්‍රමාන්විත මනුෂ්‍යයන් කරන ස්වාමිනී. පිබිදීමක් ඇති කරන්න ඔවුන් තුළ හරි පිබිදීමක්, ඒ නිර්භීත වික්‍රමාන්විත පිබිදීමක් ජේසුනි ඔවුන් තුළ ඇති කරන්න. ඔවුන්ගේ මුඛයෙන් ඔබ ප්‍රකාශ කරන ජයාන්විතව ප්‍රකාශ කරන්න, තේජාන්විතව ප්‍රකාශ කරන්න ශක්තිය දෙන්න. ස්වාමිනී ඒ ඔබගේ මහිමාශ්‍රියෙන් ආමේට කරු කරන්න, ඒකට ගීතිකා කියන්නේ ඒකට යටත් වෙන්න, හැම ආකාරයෙන්ම ඔබට සම්මාදන් වෙන්න, මෙහෙන් උන්ට දීලා තියෙන ජීවිතේ හැම දෙයකින්ම ඔබ වහන්සේගේ රාජ්‍යයට පංගුකාර වෙන්න, ඔබගේ සාක්ෂි සම්පූර්ණ කරගන්න කරුණාව දෙන්න කියලා යාඥා කරනවා. පියාණන් අද දවසට ස්තුතියි මේ කාරණා වෙනුවෙන් ඔබ එක්සතු කළා වූ මේ සියලු දෙනාට ඔබගේ මහිමෙන් ඔවුන්ට උපකාර කළ මැන, ඔවුන් ආරක්ෂා කළ මැන, ඔබ වහන්සේ ජයාන්විතව දකින්නතුරු ඔවුන් ස්ථිර කළ මැනව කියලා යාඥා කරමින් අප හැම කෙනාගේම ජීවිත ඔබ වහන්සේගේ සුවකීය හස්තයට බාර වෙනවා, බාර කරනවා. අපේ එකම දෙවියන් වහන්සේ වන ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. Okay, Jesus bless you all.